අයිබෝවන් මේ ඔබ එක්වී සිටින්නේ ධම්මානන්ද විද්‍යාලීය ධම්නද YouTube නාලිකාවත් සමගයි. අද ඔබට මෙම සජීවී විකාශය ගෙනීමේදී දායකත්වයේ සපයනු ලබන්නේ නැනස සමාජ සංවර්ධන පදනමයි. ඔවුන් සමග අත්වැල් බැඳගෙන ධම්මානන්ද විද්‍යාලීය ධම්නද YouTube නාලිකාව ඔස්සේ 11 ශ්‍රේණියේ දෙවන ඒකකය වන ප්‍රභා සංශ්ලේෂණය පාඩමත් සමග අපි සම්බන්ධ වීමටයි මේ සූදානම් වන්නේ. මෙහිදී අපට කැමරාකරණයෙන් විශේෂ අනුග්‍රහයක් ලබා දෙනවා නැනස සමාජ සංවර්ධන පදනමේ සමාජික සුපුන් මధుසංකර රණසිංහ. ඒ වගේම මෙම තාක්ෂණික උපකරණ ලබා දීමේදී අපට අනගිදායකත්වයක් ලබා දෙනවා මාධ්‍යවේදී ටයිටස් සන්දනායක මහත්මයා. ඉතින් ඔවුන්ගේ උපකාර හා ශක්තිය වල තමයි මෙම YouTube නාලිකාව ඔබ වෙත ගෙනීමට අපට ශක්තිය ධෛර්යය ලැබී තිබෙන්නේ. ඉතින් මේ අනගි අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනයට ගන්නටයි අපි සලකනවා. ඉතින් මේ වසංගත සමය සමග ඔබ නිවසට වෙලා ඉන්න කාලය තුල අපි දෙන මේ ක්‍රියාකාරකම් නිවැරදිව ඔබ අධ්‍යයනය කළොත් ඔබට මෙම කොවිඩ් කාලය ඔබගේ සුවිශේෂී ඉගෙනුම් කාලයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මතක් කරන්න කැමති මෙම වීඩියෝ පාඩම් මාලාව අපි නවතම ක්‍රමයකට ඔබට ගෙන එන්නට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔබ මේ නරඹලා අනිවාර්යයෙන්ම මෙහි වැරදි නිවැරදි කර ගැනීම සඳහා කළ යුතු උපදෙස් අපට දන්වනවා නම් ඊළඟ පාඩම් මීටත් වඩා සාර්ථකව කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මෙම පාඩම් මාලාව අපි සිදු කරනකොට ඔබට හැකියාව තියෙනවා YouTube නාලිකාව ඔස්සේ ඔබට මෙම පාඩම ගෙන එනකොට ඔබට සිග්නල් නොමැති වීම හරි ගැටලුවක් වෙලා තියෙනවා. ඒ බව මට කිහිප දෙනෙක් දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ සියල්ල මගහරවා ගැනීමට අපි මේ YouTube නාලිකාව ආරම්භ කරා. මේකෙදී ඔබට නොතේරුණු අපැහැදිලි තැන් තිබෙන නැවත රිවයින්ඩ් කරලා බලලා ඒ කාරණා ඔබට නිවැරදි කරගන්න පුළුවන්. ඔබට අධ්‍යයනය කරගන්න පුළුවන්. ඔබට නෝට් එක ලියා ගන්න ඕන නම් ඒ නවත්තලා ඔබට නැවත සටහන් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ සඳහා මම ඔබට දැනටමත් මෙන්න මේ ආකාරයට සකස් කරන ලද අත්පත්‍රිකාවක් ඔබ වෙත දැනුම් දී තිබෙනවා, ලබා දී තිබෙනවා WhatsApp group එක කරා. මේ අනිවාර්යෙන් ඔබ මුද්‍රණය කරගෙන ඇති කියලා මම සිතනවා. ඉතින් මෙන්න මේ පොත, මේ නිබන්ධන පත්‍රිකාව තියෙනවා ඔබට පිළිතුරු ලියන්නට. මේ පාඩමට සමගාමීව ඔබට මෙන්න මේ වගේ කොටස් පිළිතුරු ලියන්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කොටස් වලට ඔබ නිවැරදිව එම පාඩම් මාලාව ආශ්‍රයෙන් ඔබට මේ වගේ කොටස් තමයි ඔබට පුරවන්නට තියෙන්නේ. ඒ නිසා මේ පාඩම ඔස්සේ ඔබ නිවැරදිව අධ්‍යයනය කළා මේ කොටස් පුරවන්න. මේ කොටස් පිරවීම තුළින් ඔබට නිසක අධ්‍යයනයක්, නිසක ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම නවතම ක්‍රමවේදයක් ඔස්සේ සියලුම පරීක්ෂණ මෙයට අපි ඇතුළත් කරලා තියෙනවා. ඒතකොට මේ පරීක්ෂණ සිදු කරන ආකාරය මේ රූප සටහන් වල පෙන්නනවා. ඒ වගේම වීඩියෝ එකේ ක්‍රියාකාරකම් සහිතව පෙන්නනවා. එතකොට අදාළ දේවල් අපි හිස්තැන් තියලා තියෙනවා. ඔබ මේ කොටස් කොහොමද නිවැරදිව කරගන්න ඕනි කියලා. ඒ නිසා මේ අදාළ ස්ථානවලට ඔබ මේ ක්‍රියාකාරකම සිදු කරනකොට මේ පාඩම යන අතරතුරේදී ඔබට අවශ්‍ය තැන නවත්තලා මේ අදාළ කොටස් වලට, අදාළ හිස්තැන් වලට අදාළ පිළිතුරු නිවැරදිව සිදු කරන්න. එසේනම් මේ ඇරෙන්නේ ධම්නද YouTube නාලිකාවේ 11 ශ්‍රේණියේ දෙවන පාඩමත් සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. ප්‍රභා සංශ්ලේෂණය කෙසේ සිදුවන්නේදයි අපි සවිස්තරාත්මකව මෙතෙන් සිට අධ්‍යයනය කරමු.
ආහාර කියන්නේ සෑම ජීවියෙකුගේම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. මිනිසා ඇතුළු සත්ව විශේෂ සියල්ලක්ම ආහාර සඳහා වෙනත් ජීවීන් මත යැපෙනවා. ඒත් ඔබ මොහොතකට හිතලා බැලුවද ශාකතම පෝෂණ අවශ්‍යතා සපුරාගන්නේ කොහොමද කියලා? හරිත ශාක සියල්ලම තමාට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා. මිහිතලයේ මත ජීවත් වන අනෙකුත් සෑම ජීවියෙක්ම හරිත ශාක නිපදවන ආහාර මත ඍජුවම හෝ වක්‍රව යැපෙමින් තමාගේ ජීවය පවත්වාගෙන යනවා. හරිත ශාක තුල ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙසින් හඳුන්වනවා. මිහිතලයේ පැවැත්ම රැඳී පවතින ප්‍රධානතම ක්‍රියාවලියක් ලෙස ප්‍රභා සංශ්ලේෂණය හඳුන්වන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ජීවීන් තමන් පෝෂණය ලබා ගන්නා ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. මේ කොටස් දෙක අපි විෂම පෝෂී පෝෂණ ක්‍රමය සහ ස්වයං පෝෂී පෝෂණ ක්‍රමය කියලා හඳුන්වනවා. පාඩම පටන් ගන්න කලින් ජීවීන්ගේ පෝෂණ ක්‍රම පිළිබඳ දැනුම අලුත් කරගන්න අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. මේ රූපයෙන් ඔබට ස්වයං පෝෂී හා විෂම පෝෂී පෝෂණ ක්‍රම දෙකටම අයත් ජීවීන් හඳුනා ගන්න පුළුවන්. දැන් එම ජීවීන් මත ක්ලික් කිරීම මගින් ඒ එක් එක් ජීවියා අයත් වෙන පෝෂණ ක්‍රමය තෝරන්න. නික්, ඒ ක්‍රියාකාරකමේදී අපි ඉගෙන ගත්ත ආකාරයට ගවයා, පක්ෂීන්, මත්ස්‍යයින් වැනි සතුන් තම ආහාර සඳහා වෙනත් ජීවීන් මත යැපීම සිදු වෙනවා. මෙවැනි ජීවීන් අපි විෂම පෝෂී පෝෂණ ක්‍රමයක් සහිත ජීවීන් කියලා හඳුන්වනවා. එතකොට මොකද්ද ස්වයං පෝෂී පෝෂණ ක්‍රමයක් කියලා කියන්නේ? ඔව් නික්, අපි අපේ පෝෂණ ක්‍රමය සඳහා වෙනත් ජීවීන් මත යැපුණත් ගස්, තනකොළ, ජලජ පැලෑටි වගේ හරිත ශාක තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා. මෙවැනි ජීවීන් අපි ස්වයං පෝෂී පෝෂණ ක්‍රමයක් සහිත ජීවීන් ලෙස හඳුන්වනවා. විෂම පෝෂීන් තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීම සඳහා ස්වයං පෝෂීන් විසින් නිපදවනු ලබන ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා. මේ ආකාරයට හරිත ශාක විසින් ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වනු ලබනවා. ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගනු ලබන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලයයි. මෙම ක්‍රියාවලිය සඳහා ආලෝක ශක්තිය යොදා ගනු ලබනවා. මෙම සංකීර්ණ වූ ක්‍රියාවලිය සිදුවන්නේ ශාකයේ පවතින හරිතලව අඩංගු සෛල තුලයි. මේ අනුව ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු සෛල තුල සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙසින් හඳුන්වනු ලබනවා. දැන් අපි ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන සාධක පිළිබඳව සලකා බලමු. ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන මූලික සාධක 4ක් හඳුනා ගන්න පුළුවන්. ආලෝක ශක්තිය, හරිතප්‍රද, කාබන් ඩයොක්සයිඩ් වායුව වගේම ජලයත් මේ සඳහා වැදගත් වෙනවා.
ජලය ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍යයක්. භෞමික ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය ජලය ලබා ගන්නේ පසෙන්. පසේ ඇති ජලය අපි පාංශු ජලය කියලා හඳුන්වනවා. මේ පාංශු ජලය මූලකේශ හරහා ශාකයේ තුලට අවශෝෂණය කරගනු ලබනවා. මෙසේ මූලකේශ හරහා ජල අවශෝෂණය සිදු කරනු ලබන්නේ ආශ්‍රිතය නැමැති ක්‍රියාවලිය මගින්. මූලකේශ හරහා අවශෝෂණය කරගත් ජලය පළමුවෙන්ම මුලේ බාහිකයේ හා අන්තශ්චර්මය හරහා ගමන් කර මුලේ ශෛලමයට ඇතුළු වෙනවා. ඉන්පසු මෙම ජලය කඳේ ශෛලම ඔස්සේ ගමන් කර පත්‍ර නාරටි දක්වා පැමිණෙනවා. පත්‍රේ පුරා විහිදී ඇති නාරටි මගින් පත්‍රේ පුරා බෙදා හැරීම සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් මුලින් අවශෝෂණය කරගනු ලැබූ ජලය පත්‍ර මධ්‍ය සෛලවලට පැමිණෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නේ වායුගෝලයෙන්. වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අණු ශාක පත්‍රවල ඇති වායු හුවමාරුව සඳහා වැදගත් වෙන පූටිකා නැමැති සිදුරු හරහා ශාකයේ තුලට ඇතුළු වීම සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ විසරණය මගින්. ඉන්පසු මෙම කාබන් ඩයොක්සයිඩ් වායු අණු අන්තර් සෛලීය අවකාශ හරහා පත්‍ර සෛල වෙතට ගමන් කරනවා. නික්, අපි දැන් ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් ගැන කතා කරලා ඉවරයිනේ. නික්ට කියන්න පුළුවන්ද අනෙක් සාධක දෙක මොනවද කියලා? හරිතප්‍රද සහ ආලෝක ශක්තිය නේද? ඔව් නික්. අපි දැන් හරිතප්‍රද ගැන කතා කරන්නයි හදන්නේ. හරිතලව අපිට දකින්න ලැබෙන්නේ ශාක සෛලවල විතරයි. හරිතප්‍රද අඩංගු වන්නේ හරිතලව තුලයි. ඒ කියන්නේ සත්ව සෛලවල හරිතලව දකින්න ලැබෙන්නේ නැහැ. හරිතලවය යනු ද්විපටලමය ව්‍යුහයකි. හරිතලවය තුල ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන හරිතප්‍රද පිහිටා ඇත. හරිතප්‍රද තුල ඇති ක්ලෝරෝෆිල් වර්ණක මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරගනු ලබයි. දැන් අපි සූර්යාලෝකයේ සහ හරිතලව අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කරන්න පොඩි පරීක්ෂණයක් කරමු. මේ පරීක්ෂණය සඳහා අපිට අවශ්‍ය වෙනවා හයිඩ්‍රිල්ලා හෝ වැලිස්නේරිය වැනි ජලජ ශාකයක්. ඒ වගේම ආලෝක අන්වීක්ෂයක්, වීදුරු කදාවක් සහ වැසුම් පෙත්තක්. මේ පරීක්ෂණයේදී ජලජ ශාකයෙන් ලබාගත් පත්‍රයකින් කොටසක් අරගෙන වීදුරු කදාවක් මත තියෙන ජල බිඳුවක් මත තියන්න. ඉන්පසු වැසුම් පෙත්තකින් වසා ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න. ක්ලෝරෝෆිල් අඩංගු හරිතලව සූර්යාලෝකයේ ලැබෙන දිශාවට චලනය වන ආකාරය අන්වීක්ෂය තුලින් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝක ශක්තිය හරිතලව තුල පවතින ක්ලෝරෝෆිල් වර්ණක මගින් අවශෝෂණය කරගන්නවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේදී අමුද්‍රව්‍ය විදිහට ජලය හා කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා. එමෙන්ම ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රධානතම ඵලය වන්නේ ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණය මිහිතලයේ මත ජීවීන්ගේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකයක්. ජීවීන් සඳහා ආහාර නිෂ්පාදනය කරන ප්‍රධානතම ජෛව ක්‍රියාවලිය වගේම ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායුව නිපදවීමටත් මෙන් වැඩිදුරටත් අධ්‍යයනය කරන්නයි මේ අපේ සූදානම. මෙම පාඩමෙන් අපි ප්‍රභා සංශ්ලේෂණයේ ඵල පිළිබඳව වගේම ප්‍රභා සංශ්ලේෂණය සඳහා එක් එක් සාධකවල බලපෑමත් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදෙන ප්‍රධාන ඵලය වන්නේ ග්ලූකෝස්. මේ ග්ලූකෝස් ඉන්පසු පිෂ්ඨය ලෙස
తాවකාලිකව පත්‍ර තුල සංචිත වෙනවා. පසුව මෙම පිෂ්ඨයෙන් කොටසක් සුක්‍රෝස් බවට පත් වෙලා ප්ලෝයම පටකයේ ඔස්සේ ශාකයේ අනෙකුත් කොටස් වෙත පරිවහණය වෙනවා. සංචිත පටක වෙත පරිසංක්‍රමණය වූ සුක්‍රෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා ශාකයේ විවිධ කොටස්වල සංචිත කරනවා. මෙම කොටස් ශාකවල සංචිත පටක ලෙසින් හඳුන්වනු ලබනවා. ශාකවල ඵල, අල, මුල් වගේම ඇතැම් විට ශාක පත්‍රත් සංචිත පටක ලෙස ක්‍රියා කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් ලෙස ඔක්සිජන් වායුව නිපදවනවා. මෙම ඔක්සිජන් වායුව පූටිකා සිදුරු හරහා විසරණය මගින් වායුගෝලය වෙත ගමන් කරනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මේ ආකාරයට වචන සමීකරණයකින් සහ තුලිත රසායනික සමීකරණයකින් දක්වන්න පුළුවන්. දැන් අපි සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ලද ඵල පිළිබඳව අධ්‍යයනය කරන්නයි. මෙම ක්‍රියාවලියේදී නිපදවන ලද ග්ලූකෝස් පිෂ්ඨය ලෙස తాවකාලිකව පත්‍ර තුලම සංචිත වෙනවා. පිෂ්ඨ පරීක්ෂාවක් සිදු කිරීමෙන් ප්‍රභා සංශ්ලේෂණයේ සිදු වුණාදැයි දැනගන්න පුළුවන්. මේ පරීක්ෂණය සඳහා අපිට බීකරයක්, පරීක්ෂා නලයක්, තෙපාවක්, බන්සන් දාහකයක්, එවැගේම ජලය, එතෙල් මධ්‍යසාර වගේම ශාක පත්‍රයකුත් අවශ්‍ය වෙනවා. පළමුවෙන්ම හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක ඇති ශාකයක පත්‍රයක් අරගෙන ඒ ජලයේ තම්බා ගන්න. ඉන්පසු එම ශාක පත්‍රය මධ්‍යසාරය අඩංගු කැකෑරුම් නලයක දමා එම නලය ජල තාපකයක බහා තම්බා ගන්න. මෙසේ තම්බාගත් ශාක පත්‍රය සුදු පැහැවුණු පසු ජලයෙන් සෝදා අයඩින් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් ඒ මතට දමා වර්ණ විපර්යාස නිරීක්ෂණය කරන්න. අයඩින් බිඳු එක් කළ ශාක පත්‍රය නිල් හෝ තද දම් පැහැ ගැන්වීමෙන් පිෂ්ඨය නිපද වී ඇති බව නිගමනය කරන්න පුළුවන්. ඇයි අපි ශාක පත්‍රය මධ්‍යසාර ද්‍රාවණයක් ඇතුලේ තම්බන්නේ? හොඳ ප්‍රශ්නයක්. හරිතප්‍රද මධ්‍යසාරවල දියවෙන නිසා තමයි එහෙම කරන්නේ. එතකොට තමයි මධ්‍යසාර ද්‍රාවණය කොළ පාටට හැරෙන්නෙත් ශාක පත්‍රය සුදු පැහැවෙන්නෙත්. මධ්‍යසාර ගිනි ගන්නා සුළු ද්‍රාවණයක් නිසා තමයි ජල තාපකයක තියලා රත් කරන්නේ. මීළඟ පරීක්ෂණයෙන් අපි සූදානම් වන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී තවත් ඵලයක් වන ඔක්සිජන් වායුව සෑදෙන බව තහවුරු කරන්න. මේ සඳහා අපිට ජල ද්‍රෝණිකාවක්, කැකෑරුම් නලයක්, පුනීලයක් සහ ජලරුහ ශාකයක් අවශ්‍ය වෙනවා. පළමුව ජලය පෙර වූ ද්‍රෝණිකාවක් ගෙන ඒ තුලට වැලිස්නේරියා හෝ හයිඩ්‍රිල්ලා වැනි ජලරුහ ශාක කිහිපයක් රැඳූ පුනීලයක් ඇතුල් කරන්න. ඉන්පසු කැකෑරුම් නලයක් වායු බුබුලු ඇතුළු නොවනසේ ජලයෙන් පුරවා ඒ යටිකුරු කර පුනීලය මත තබන්න. පසුව මෙම ඇටවුම හොඳින් සූර්යාලෝකයේ ඇති ස්ථානයක තබන්න. සූර්යාලෝකයේ වැටෙන විට පුනීලය තුල ඇති ශාකවලින් වායු බුබුලු පිටවන බවත්, කැකෑරුම් නලයේ ඉහළ කෙළවරේ වායුව එකතු වන බවත් දැක ගන්න පුළුවන්. මෙහිදී පිට වූ වායුව ඔක්සිජන් දැයි තහවුරු කර ගැනීම සඳහා කැකෑරුම් නලයේ පරිමාවෙන් 4/3 පමණ වායුව එකතු වූ පසු එහි ඇති ජලය සෙමින් ඉවත් කර වහාම විවෘත කෙළවරෙන් නලය තුලට පුළිඟු කීරක් ඇතුළු කරන්න. පුළිඟු කීර දීප්තිමත්ව දැල්වෙන නිසා ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් නිපදවන බව නිගමනය කරන්න පුළුවන්. අප
අපි දැන් සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන සාධක එකින් එක පරීක්ෂා කරන්න. ඊට කලින් මේ සාධක පිළිබඳව ඔබේ මතකයේ අවදි කරන්න මේ ක්‍රියාකාරකමේ නිරත වෙමු. මෙම ශාකයේ එක් එක් කොටස් මත ක්ලික් කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රකාශය හරිද වැරදිද යන්න තෝරන්න. දැන් ඔබට ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන සාධක පිළිබඳව මතකය අලුත් වෙන්න ඇතිනේ. දැන් අපි සූදානම් වෙන්නේ මේ සාධක එකින් එක පරීක්ෂා කරන්න. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා පැය 48ක් අඳුරේ තැබූ ශාකයක්. ඇයි අපිට අඳුරේ තිබ්බ ශාකයක්ම අවශ්‍ය වෙන්නේ? නික් දන්නවනේ. ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදෙන පිෂ්ඨය తాවකාලිකව ශාක පත්‍රවල ගබඩා වෙලා තියෙනවා කියලා. ශාකයක් පැය 48ක් අඳුරේ තිබ්බහම පත්‍රවල අඩංගු වෙලා තියෙන පිෂ්ඨය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. එතකොට අපිට පිෂ්ඨ පරීක්ෂණය සඳහා ඒ ශාක පත්‍ර යොදා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මුලින්ම ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පරීක්ෂා කරන්න ක්‍රියාකාරකමක් කරමු. මේ පරීක්ෂණය සඳහා පෝච්චියක සිටුවන ලද පැය 48ක් අඳුරේ තැබූ ශාකයක් සහ පිෂ්ඨ පරීක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය සහ කළු සහ අවර්ණ පොලිතීන් පටි අවශ්‍ය වෙනවා. පළමුවෙන්ම පැය 48ක් අඳුරේ තැබූ ශාකයේ සමාන ප්‍රමාණයේ ශාක පත්‍ර දෙකක් තෝරා ගන්න. ඉන්පසු එක් පත්‍රයක කොටසක් කළු පොලිතීනයෙන් සහ අනෙක් පත්‍රයේ කොටසක් අවර්ණ පොලිතීනයෙන්ද ආවරණය කරන්න. පසුව මේ ඇටවුම පැය 3ක් 5ක් අතර කාලයක් සූර්යාලෝකයේ වැටෙන ස්ථානයක තබන්න. අනතුරුව මේ පත්‍ර සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න. ඒ සඳහා පළමුවෙන්ම පත්‍ර ජල භාජනයක තම්බා අනතුරුව මධ්‍යසාර ද්‍රාවණයක තම්බා ගන්න. පසුව අයඩීන් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එක් කර වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න. පිෂ්ඨ පරීක්ෂාවේදී අයඩීන් බිඳු දැමූ විට කළු පොලිතීනයෙන් ආවරණය කර තිබූ කොටසේ වර්ණ විපර්යාසයක් දක්නට නොලැබේ. නමුත් අවර්ණ පොලිතීනයෙන් ආවරණය කර තිබූ කොටස පත්‍රයේ අනෙක් කොටස මෙන්ම තද දම් පැහැ ගැන්වී තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. කළු පොලිතීනයෙන් ආවරණය වී ඇති ශාකපත්‍ර කොටසට ආලෝක ශක්තිය නොලැබෙන නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ නැහැ. එම නිසා අයඩීන් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. නමුත් අවර්ණ පොලිතීනය සහිත පත්‍රයට ආලෝක ශක්තිය ලැබුණ නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු වී පිෂ්ඨය නිපද වී තිබෙනවා. මේ අනුව ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව නිගමනය කරන්න පුළුවන්. මීළඟ පරීක්ෂණයෙන් අපි සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය බව පෙන්වන්න. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා පෝච්චියක සිට වූ පැය 48ක් අඳුරේ තැබූ ශාකයක්, පිෂ්ඨ පරීක්ෂාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සමාන ප්‍රමාණයේ පොලිතින් මලු දෙකක්, ජලය සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. හොඳයි. අපි එහෙනම් බලමු කොහොමද මේ ක්‍රියාකාරකම සිදු කරන්නේ කියලා. පළමුවෙන්ම පැය 48ක් අඳුරේ තැබූ ශාකයේ බොහෝ දුරට සමාන ශාකපත්‍ර දෙකක් තෝරා ගන්න. පාරදෘශ්‍ය පොලිතින් මලු දෙකක් ගෙන ඒවාට වෙන වෙනම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හා ජලය එකතු කරන්න. පසුව මෙම ද්‍රාවණ සහිත බෑග් තුලට තෝරාගත් පත්‍ර දෙක වෙන වෙනම ඇතුළු කොට වායු රෝධක වනසේ ගැට ගසන්න. පසුව මෙම ශාකය හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක පැය 3ක් 5ක් පමණ කාලයක් තබා පසුව ශාකපත්‍ර දෙක සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න. ඒ සඳහා පළමුවෙන්ම
පත්‍ර ජල භාජනයක තම්බා අනතුරුව මධ්‍යසාර ද්‍රාවණයක තම්බා ගන්න. පසුව අයඩීන් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එක් කර වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් බෑගිය තුළ වූ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නා නිසා එම බෑගිය තුළ වූ පත්‍රය අයඩින් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් සිදුවන්නේ නැහැ. නමුත් ජලය අඩංගු බෑගිය තුළ වූ පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු වී තිබෙනවා. එබැවින් අයඩින් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් සිදු වෙනවා. මේ අනුව ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව නිගමනය කරන්න පුළුවන්. හොඳයි. ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිතප්‍රද එහෙමත් නැත්නම් ක්ලෝරෝෆීල් අවශ්‍ය බව ඔබ දන්නවනේ. අපි දැන් සූදානම් වෙන්නේ ඒ පිළිබඳව පරීක්ෂා කරන්නයි. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා විචිත්‍ර පත්‍ර සහිත ශාකයකින් ලබාගත් ශාක පත්‍රයක්. සුදු අද ක්‍රෝටන් වගේ ශාක පත්‍රයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව සුදු කඩදාසියක් සහ පිෂ්ඨ පරීක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය වුවමනා කරනවා. පළමුවෙන්ම විචිත්‍ර ශාක පත්‍රයක් ගෙන එහි විචිත්‍ර බව සුදු කඩදාසියක සටහන් කරගන්න. ඉන්පසුව එම පත්‍රය සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න. ඒ සඳහා පළමුවෙන්ම පත්‍ර ජල භාජනයක තම්බා අනතුරුව මධ්‍යසාර ද්‍රාවණයක තම්බා ගන්න. පසුව අයඩීන් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එක් කර වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න. සුදු විචිත්‍ර පැහැති ස්ථානවල වර්ණ විපර්යාසයක් දක්නට නොලැබෙන අතර ඉතිරි කොටස්වල තදදම් පාටට හුරු නිල් පැහැ නිරීක්ෂණය කරන්න පුළුවන්. පත්‍රයේ සුදු හෝ විචිත්‍ර පැහැති ස්ථානවල හරිතප්‍රද අඩංගු නොවන නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ නැහැ. එබැවින් ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිතප්‍රද අවශ්‍ය බව නිගමනය කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක එකින් එක පරීක්ෂා කරලා අවසానයි. ඇයි අපි ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියලා පරීක්ෂා කළේ නෑ නේද? හොඳ ප්‍රශ්නයක් නික්. ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍ය බව පෙන්වන්න අපිට විද්‍යාගාරයේ පරීක්ෂණයක් සැලසුම් කරන්න බෑ. ඒ මොකද? ශාකයට ජලය ලබා නොදුන්නොත් කෙටි කලකින් එම ශාකය මිය යනවා. ඒ වුණාට ඔක්සිජන් 18 සමස්ථානිකයේ අඩංගු ජලය භාවිතා කරලා මෙහිදී ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍ය බව විද්‍යාඥයෝ පෙන්වලා තියලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේ අවසාන උපේකකය වන ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය පාඩමට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔබ දැනටමත් දන්නවා හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරන බව. මෙහිදී අමුද්‍රව්‍ය විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජලයත් යොදා ගන්නවා. මිහිතලය මත ජීවත් වන සියලුම ජීවීන් ඍජුවම හෝ වක්‍රව ලබා ගන්නා ආහාර සියල්ලේම අඩංගු වන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපද වූ රසායනික ශක්තිය. මෙහි මූලික ශක්ති ප්‍රභවය වන්නේ සූර්ය ශක්තියයි. හරිත ශාක මගින් තිර කරනු ලැබූ සූර්ය ශක්තිය ආහාර දාම සහ ආහාර ජාල ඔස්සේ විවිධ පෝෂී මට්ටම් කරා සංක්‍රමණය වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කෘතිම ලෙස සිදු කළ නොහැකි අද්විතීය ජෛව ක්‍රියාවලියක්. එම නිසා මෙම ක්‍රියාවලිය පෘථිවිය මත ජීවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යයි. ජීවීන්ගේ දේහ තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා. ස්වායු ජීවීන්ගේ මෙම ක්‍රියාවලිය ස්වායු ශ්වසනය ලෙස හඳුන්වන අතර මේ සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා. දහනය සඳහා ඔක්සිජන් වායුව අත්‍යවශ්‍ය සාධකයක්. මිහිතලය මත ඔක්සිජන් නිෂ්පාදනය කරන ප්‍රධානතම ක්‍රියාවලිය වන්නේද ප්‍රභා සංශ්ලේෂණයයි. ශ්වසනය දහනය වැනි ක්‍රියා මගින් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එක්වීම සිදු වෙනවා.
මීට අමතරව අධික ලෙස ෆොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්‍රියාකාරකම් මගින්ද දිනපතා වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අතිවිශාලයි. එමෙන්ම ගිනිකඳු පිපිරීම වැනි ස්වභාවික හේතු නිසාද විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එකතු වෙනවා. මෙම කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් ඉවත් කිරීම සිදු වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. පරිසර පද්ධතියක කාබන් තිර කරන ප්‍රධාන ක්‍රමය වන්නේ ප්‍රභා සංශ්ලේෂණයයි. හරිත ශාක මත යැපෙමින් සතුන් ආහාර ලබා ගන්නා අතර එම ආහාර ඔස්සේ ඔවුන් කාබන් ලබා ගන්නවා. සියලුම ජීවීන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් ලෙස කාබන් වාතයට මුදා හරිනවා. ශාක හා සතුන් මිය ගිය විට එම දේහවල ඇති කාබන් ෆොසිල ඉන්ධන බවට පත්වෙනවා. එසේම ශුද්‍ර ජීවීන් මල දේහ තුල ඇති කාබන් ශීඝ්‍රයෙන් වායුගෝලයට නිදහස් කරනවා. දහනයේදී ෆොසිල ඉන්ධනවල ඇති කාබන් කාබන් ඩයොක්සයිඩ් ලෙස නිදහස් කරනවා. මේ ආකාරයට සිදුවන කාබන් චක්‍රයේ අඛණ්ඩ පැවැත්ම රඳා පවතින්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නිසායි. පෘථිවි වායුගෝලයෙන් 121ක් පමණ ඔක්සිජන් වායුව වන අතර කාබන් ඩයොක්සයිඩ් වායුව 0.03ක් පමණ වෙනවා. මෙම අනුපාතය නියතව පවත්වාගෙන යාම සඳහා දායක වන්නේද ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියයි. හොඳයි. දැන් අපි ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය ගැන බොහෝ කරුණු ඉගෙන ගත්තා. ඔබගේ දැනුම පරීක්ෂා කරන්න දැන් අපි අභ්‍යාසයක් කරමු. මෙම අභ්‍යාසයේදී ප්‍රභා සංශ්ලේෂණයේ පිළිබඳ දක්වා ඇති ප්‍රකාශ අතරින් ඇතැම් ඒවා නිවැරදි ප්‍රකාශ වන අතර ඇතැම් ඒවා නිවැරදි නොවේ. එම ප්‍රකාශවල නිර්වද්‍යතාව සලකා බලා හරි බොත්තම මත ක්ලික් කරන්න. වැරදි නම් වැරදි බොත්තම මත ක්ලික් කරන්න. හොඳයි එසේනම් අපි අද හරබර විද්‍යා පාඩමකින් මෙසේ සමුගන්නවා. එසේනම් ඔබ මෙම පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කරන්නට ඇති. ඉතින් ඒ අනුව ඒ අදාළ කොටස් නිවැරදිව සම්පූර්ණ කරගන්නට ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේවා මොන හරි වෙනස්කම් කරනවා නම් ඒ පිළිබඳව WhatsApp group කරා අපිව දැනුවත් කරන ලෙස අපි නැවත වතාවක් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මෙම වීඩියෝ වැඩසටහන ගෙනීමේදී අපිට නැනස සමාජ සංවර්ධන පදනම, ඒ වගේම සුපුම් මන්ශංකර රණසිංහ, ඒ වගේම ටයිටස් සන්දනායක මාධ්‍යවේදී අපිට නිරන්තර දායකත්වයක් ලබා දුන්නා කැමරාකරණය සහ කැමරා උපකරණ ලබා දීමෙන්. ඉතින් ඒ නිසා ඔවුන්ටත් අපගේ ප්‍රණාමය ඉටු කරනවා. ඉතින් ඒ නිසා මේ ගත්තා වූ මහන්සිය ප්‍රතිඵලය ලබාගත යුත්තේ ඔබයි. ඔබ මේවා නිවැරදිව අධ්‍යයනය කළා ඒ අදාළ කාර්යයන්ට නිරත වන්න. එසේනම් අපි තවත් හරබර පාඩමකින් ඉදිරි දිනයකදී හමු වන තෙක් ඔබ නිවසට සී පරිස්සමෙන් සිටින්න. ඔබට ජය.